Chavindra. Okay, දැන් කට්ටියට පේනවනේ නේද? Okay. දැන් ඇත්තටම අද මම මේ අර වර්ල්ඩෝමීටර් එකේ බලනකොට තාම යුරෝප් වල ටිකක් නම්බර්ස් වැඩි වෙගෙන යනවා. හැබැයි එකක් හොඳටම ෂුවර් දැන් ඔය රිකවර් වෙන කේසස් වලින් දැන් ඔය රිකවරි එකේ දෙකක් තියෙන්න පුළුවන්. රිකවර් වෙලා ගිර යන අය, රිකවර් වෙලා එහෙම නැත්නම් මොකක් හරි ක්‍රිටිකල් ඉෂුව එකක් වෙලා නැති වෙන අය. ඉතින් එහෙම ගත්තොත් ඒ percentage එකත් අඩු වෙගෙන යනවා. දැන් කට්ටිය එතකොට අහන එක ප්‍රශ්නයක් තමයි දැන් මේ වෛරස් එකේ මේ සැරබාල වෙලාද කියලා. වෛරස් වල සැරබාල වෙන්නේ නැහැ. වෛරස් එකක් සැරබාල වෙන්නෙත් නැහැ. වෛරස් එකක් නැති කරන්න බෙහෙත් දෙන්නෙත් නැහැ. දැන් HIV වගේ වෛරස් වලට දැන් තියෙනවා ඇන්ටි රෙට්‍රෝවයිරල් මෙඩිකේෂන්. ඒකෙන් කරන්නේ වෛරස් එක මරණ එක නෙමෙයි. ඒකෙන් කරන්නේ වෛරස් එක නැති කරන එක නෙමෙයි. ඒකෙන් කරන්නේ වෛරස් එක සෙල් එකක ඉඳලා තවත් සෙල් එකකට යන්න තියෙන ආසාදනය. එහෙම නැත්නම් එක සෙල් එකකින් තව එකකට ස්ප්‍රෙඩ් වෙන්න තියෙන මේ chance එක අඩු කරන එක. ඉතින් දැන් ඇත්තටම දැන් වෙලා තියෙන්නේ ප්‍රෙපරේෂන් එක හොඳයි ටිකක්. දැන් මුලින් ඕක පටන් ගත්ත දවස්වල කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේ වෛරස් එක, මොන විදියටද මේ වෛරස් එක ශරීරය ඇතුළට යන්නේ, මොන විදියටද අපිට මේක ආසාදනය වෙන්නේ. ඒ දන්නේ නැති නිසා ඒකම කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේක කොහොමද ප්‍රසන්ට් වෙන්නේ, හොස්පිටල් එකකට ලෙඩෙක් කොයි විදියටද එන්නේ, මොන වගේ ප්‍රසන්ටේෂන් එකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. අපි ඔක්කොම හිතාගෙන මේක නිකන් ෆ්ලූ එකක් වගේ, නිකන් ඉන්ෆ්ලුවෙන්සා වගේ එකක් කියලා. ඊට වඩා ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. එතකොට ප්‍රෙපරේෂන් එකේ අඩුවක් තිබිච්ච නිසා තමයි අර මුලින් රිකවර් වෙලා ගෙදර යන කට්ටියක ප්‍රමාණයත් එක්ක බලනකොට 15%කට වඩා වැඩි ප්‍රමාණයක් නැති වුණා මේ වෛරස් එක නිසා. ඒක තමයි මුලින් වෙච්ච දේ. දැන් ඒක අඩු වෙගෙන ගිහිල්ලා 11%ක් 10ක් අතර ප්‍රමාණයට මේ වෛරස් එකේ විරුලන්ස් එකේ වෙනසක් නිසා නෙවෙයි. ඒක ප්‍රෙපරේෂන් එකේ හොඳකම. ඒකම මේ වෛරස් එක සමාජය තුළ එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙක්ට වෙන්න තියෙන හැකියාව අඩු වෙලා තියෙනවා මේ අර අපි අර අනුගමනය කරපු පිළිවෙල නිසා. ඒක නිසා ඒවට තමයි මේකේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. ඇයි මේක උනේ කියලා. පොඩ්ඩක් බැලුවොත් මේ වෛරස් එක මේ නිකන් මේ පින්තූරයක් තියෙන මේ වෛරස් එක ඕනම වෛරස් එකක් මේ විදිහට තමයි පේන්නේ. විශේෂයෙන්ම මේ කොරෝනා වෛරස් කියන මයික්‍රොස්කෝප් එකකින් බලනකොට මේ ප්‍රමාණයට තමයි මේ විදිහට තමයි පේන්නේ. දැන් ඔන්න ඔය වෛරස් එක මෙහෙම නිකන් අපි චිත්‍රයක් විදිහට අරගෙන බැලුවොත් මේක ඇතුලේ තියෙනවා RNA එක. වෙනස තමයි බැක්ටීරියා එකක තියෙන DNA එකක්. ඔය තියෙන ස්පයිරල් එක දෙකක් තියෙනවා. දැන් සමහර අය අහනවා මොකක්ද එතකොට වෙනස කියලා. මේ RNA එකක් තියෙනකොට මේක හරි ප්‍රිමිටිව්. ඒ කියන්නේ මේක ඉතාමත් ජීවයක පළමු තලයේ තියෙන දෙයක්. මේ ජීවයක. මොකද මේක ප්‍රොබ්ලම් එක තමයි මේ RNA එකෙන් තමයි මේක රෙප්ලිකේට් වෙන්නේ. ඒ කියන්නේ එක සෙල් එකක ඉඳලා එක සෛලයක ඉඳලා තව සෛලයකට ගිහිල්ලා ඒ සෛලය තුල තවදුරටත් මේකේ බෝ කිරීම කරන්නේ මේක වර්ධනය කරන්නේ මේ RNA එක නිසා. නමුත් එකම ප්‍රොබ්ලම් එක තමයි මේකට තියෙනවා වටේට ඉතාමත් ශක්තිමත් මේ ග්ලයිකෝප්‍රෝටීන් මෙම්බ්‍රේන් එකක්. ඔය E ප්‍රෝටීන් කියලා ගහලා තියෙන්නේ ඒක. ඒක මේකේ තියෙනවා තව පොඩි වෙපන්ස් ටිකක්. මේකේ තියෙනවා එක මේ ප්‍රෝටීන් අංශු ඇනිලා මේක නිකන් අර කොරෝනා එකක් කියලා කියන්නේ මේ අර කොරෝනා කියන්නේ ඇත්තටම මේ ක්‍රවුන් කියන එකනේ. අර ක්‍රවුන් එකක වගේ අපියරන්ස් එක එන්නේ ඔන්න ඔය ගහලා ඔය වටේට තියෙන ඔය ප්‍රෝටීන් ස්පයික් ප්‍රෝටීන්ස් කියන්නේ. දැන් ඔන්න ඔතනයි ප්‍රොබ්ලම් එක. දැන් ඔය ස්පයික් ප්‍රෝටීන්ස් ඔය RNA වෛරසස් වල ඔය SARS කියන වර්ගයට අයිති. SARS කියලා කියන්නේ severe acute respiratory syndrome හදන කොරෝනා CO කියලා කියන්නේ කොරෝනා B කියන්නේ වෛරස්. so SARS-CoV-2 කියන එක තමයි මේ SARS-CoV-1 කියලා එකක් ආවයි ඉතින්සලා. ඔන්න ඔය වෛරස් එකේ මේකේ තියෙන වෙනස තමයි මේක අනිත් එකට වඩා ටිකක් ලොකු. ඒක ඇත්තටම ඒක හොඳ දෙයක්. මොකද ඒක කියන්නේ වායු ගෝලයේ පැතිරිලා යන ප්‍රමාණය අඩුයි. බිමට පතිත වෙනවා හැමතිස්සෙම බර වැඩි නිසා. දෙක තමයි මේකේ තියෙන මේ ස්පයික් ප්‍රෝටීන් එක තමයි ප්‍රොබ්ලම් එක. මේකේ තියෙන මේ ස්පයික් ප්‍රෝටීන් එක අනිත් ඊට ඉස්සෙල්ලා ආපු SARS වෛරස් එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් වගේ වෛරස් වලට වඩා මේ ස්පයික් ප්‍රෝටීන් එක හරි බලවත්. සාමාන්‍යයෙන් ශරීරයට වෛරස් එකක් ඇතුල් වෙන්නේ ඔය අපර් රෙස්පිරේටර් එකේ තියෙන මේ මියුකස් මෙම්බ්‍රේන් එකේ තියෙන රිසෙප්ටර්, ඒ කියන්නේ රිසෙප්ටර්ස් කියලා කියන්නේ නිකන් key to lock අපි කියලා කියන්නේ. key එකක් ගිහලා lock එකට දානවා වගේ මේ locks තියෙනවා ශරීරයේ key එක තමයි මේක. ඒ key to lock mechanism එක
වෙන වෛරස් වලට තිබුණේ මේ ගොඩාක් වෙලාවට මේ නහයේ උගුරේ මේ හරිය තමයි ඒක තියෙන්නේ. ලංග්ස් වලට යන්නේ ගොඩාක් පහු වෙලා. ඒක ලංග්ස් වලට යන්නේ පැතිරීමක් මිසක් කෙලින්ම වෛරස් එක ලංග්ස් වලට. නමුත් මේ වෛරස් එකේ ප්‍රොබ්ලම් එක උඩට අමතරව කෙලින්ම ලංග්ස් වලට යනවා. මේක තියෙනවා මේ ACE receptor එකක්. angiotensin converting receptor 2 කියලා එකක්. ඒ receptor 2 එකට මේ spike protein S එක හරියටම lock to key. අර යතුරුයි අගුලයි හරියටම මැච් වෙන විදිහට තමයි මේ වෛරස් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඒකවල ප්‍රොබ්ලම් එක තියෙන්නේ මේ වෛරස් එක කෙලින්ම යනවා ලං එකට. මේ සමහර අයගේ මේ උගුරේ අමාරු මුකුත්ම නැහැ. කෙලින්ම එන්නේ එකපාරට respiratory distress එහෙම නැත්නම් උස්ම ගැනීමේ අමාරු තත්ත්වයක් වගේ ඇති වෙලා තමයි එන්නේ. අන්න ඒක තමයි ඒක ඊට අමතරව තමයි ගොඩාක් අය ඔයගොල්ලෝ අහලා ඇති. මේ මැරිච්ච පුද්ගලයෝ ICU එකේ ගොඩක් මැරුණේ renal failure. එහෙම නැත්නම් kidney එකට ප්‍රශ්නයක් වෙලා. ඒක උනේ මේ ACE කියන receptor එක angiotensin converting E කියන 2 කියන receptors ගොඩාක් තියෙනවා kidney එකේ. ඒක නිසා මේ virus එක ලං එකේ විතරක් නෙමෙයි ඇඟට ගියාට පස්සේ මේක ගිහිල්ලා kidney එකට liver එකට ඔය තියෙන හැම තැනටම බලපාන. ඒක නිසා තමයි එක එක වර්ගයේ presentations අපි දැක්කා පහුගිය කාලේ. අපි දැක්ක මෙහෙම මැනිටෝබා ඒක presentations ආවා. නමුත් ගොඩක් අය ඉක්මනින් රිකවර් වුණා. සමහර අය ICU එකට ගියා. 7 දෙනෙක් නැති වුණා අපේ මැනිටෝබා. ඕක තමයි වෛරස් එකේ තියෙන. දැන් ඊළඟ එක තමයි මේ වෛරස් එකේ viral weapons කියලා එක එක අයට තියෙන දැන් මම කිව්වේ එකක්. දැන් මේ වෛරස් එකේ ඔය තියෙන ඔය දැක්ක ඔය ස්ට්‍රක්චර් එකට අමතරව මේ වෛරස් එකේ තියෙනවා තව ප්‍රධාන කාරණා කිහිපයක්. සමහර අය අහනවනේ. දැන් ගොඩක් අය මට කියනවා ඩොක්ටර් මේ නිකන් මේ heart attack වලිනුත් ඔයිට වඩා මැරෙනවානේ. එතකොට මේ ඉන්ෆ්ලුවෙන්සා වලිනුත් මිනිස්සු ලෙඩ වෙලා ඔයිට වඩා ලෙඩ වෙනවා. ඇත්ත සම්පූර්ණ ඇත්ත. නමුත් මේකේ තියෙනවා කාරණා කීපයක්. අපි එකක් අපි ලෑස්ති වෙලා හිටියේ නැහැ. අපි දැනගෙන හිටියේ නැහැ. දෙක මේකට වැක්සින් එකක් නැහැ. තුන අපි දැනගෙන හිටියේ නැහැ මේකේ ප්‍රසන්ටේෂන් එක කොහොමද කියලා. දැන් තමයි අපිට දැන් තීරී කියන්නේ මේක මේ විදිහට තමයි ප්‍රසන්ට්. එතකොට අපිට ට්‍රීට්මන්ට් එකක් කියලා එකක් නැහැ. ඉතින් අනිත් එක තමයි මෙන්න මේ මම මේ ලියලා තියෙන ටික. එකක් තමයි pre-symptomatic spread. pre-symptomatic spread කියලා කියන්නේ මේ වෛරස් එක හැම වෛරස් එකේම ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ඔයාට symptoms එන්න ඉස්සෙල්ලා කහින්න, හෙම්බිරිස්සාව උණ, ඇඟේ අමාරු. ඔය ඕනම එකක් එන්නේ ඉස්සෙල්ලා දවස් කිහිපයක් තියෙනවා ඔයා වෛරස් එක අනිත් අයට දෙන්න. හරිම භයානක තත්ත්වයක්. මොකද මේ කාලේ එළියට යන්නද නැද්ද කියලා ලෙඩාවක් දන්නේ. එළියට ගියාට පස්සේ අපි දන්නෙත් නෑ මෙයා ලෙඩෙද. මේ වෛරස් එකේ ප්‍රොබ්ලම් එක මේ pre-symptomatic spread එක අපි මෙච්චර කාල දැකපු හැම වෛරස් එකකටම වඩා වැඩි. මුලින්ම කියනවා නම් අර ස්පැනිෂ් ෆ්ලූ එකටවත් මෙච්චර pre-symptomatic flu මේ spread එකක් තිබුණේ නැහැ. SARS වෛරස් වල මෙඩිටරේනියන් වෛරස් එකේ ඔය ඒ ඔක්කොම හැම වෛරස් එකම ඔය ෆ්ලූ වෛරසස් එතකොට ඔය K9 වෛරසස් එතකොට ඔය මේ කුරුල්ලොන්ගෙන් ආපු වෛරසස් එකකවත් අපි මේ pre-symptomatic spread එක මෙච්චර කාලයක් දැක්කේ නැහැ. ඒක තමයි ඊළඟ. ඒක අනිත් එක තමයි long incubation period එක කියලා කියන්නේ. යමෙක්ට ශරීරයට වෛරස් එක ඇති වෙලා ඊට පස්සේ ශරීරයේ මේ symptoms එහෙම නැත්නම් උණා හරි මොකක් හරි ඒ තියෙන symptom එකක් එන්න තියෙන කාලය. ඒක මේක හරිම ලොකුයි. ඒක නිසා අර pre-symptomatic period එක වැඩි වෙන්නේත් ඒකයි. මේකේ වෛරයට ඇතුල් වෙලා ගොඩ කාලයක් යනවා symptoms එළියට. එක එක අයගේ එක එක කාලයක්. නමුත් උදාහරණයක් හැටියට නිකන් average දවස් 5කට වගේ කාලයක් යනවා ඒ symptoms එළියට. ඊළඟ එක තමයි ගොඩක් අයට mild symptoms තියෙන. දැන් අපේ ස්පිරිතාලේ health care aide කෙනෙක්ට හැදුනා. ඒක නිසා අපිටත් quarantine වෙන්න ඕන. ඒ පුද්ගලයා මේ වරදක් කරලා නෙමෙයි. එයා වැඩට ආවේ එයාට කිසිම symptoms එකක් තිබුණේ නැහැ. එයාට නිකන් ඇඟේ අමාරුවක් පොඩ්ඩක් තිබිලා තියෙන. ඉතින් මේ මනුස්සයා කියන මේ තරුණ වයසේ ළමයි. එයා කියන ඔයා ජිම් එකට ගිහිල්ලාම හැමදාම කොහොමද ඇඟේ අමාරුවක් පොඩ්ඩක් තියෙනවා. මිනිහා හිතලා තියෙන්නේ මේ ජිම් එකට ගිය නිසා ඇඟේ අමාරුව තිබුණා කියලා. සමහර වෙලාවට හරිම non specific ඒ කියන්නේ කිසිම තැනකට යොදන්න බැරි symptoms සමහර ඒවා නිකන් හිතා ගන්න බෑ වගේ ඒවාද කියලා. ඊළඟ එක තමයි high rate of illness severity. ඒක අපි කතා කරන්නේ. high rate of illness severity කියලා කියන්නේ මේ රෝගය අනිත් viruses වලට වඩා වෙන විදියට කෙලින්ම lung එකට kidney එකට බලපාන ඒ මොකද කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඊළඟ එක තමයි host immunity එකක් මේකේ නෑ. මේක අලුතෙන් පටන් ගන්න. දැන් ඕනම virus එකක් පටන් ගත්තම ටික කාලයක් අවුරුද්දක් දෙකක් යනකොට මිනිස්සුන්ගේ ඇඟේ පටන් ගන්නවා herd immunity එක යන host immunity එක. immunity එකක් හැදෙන්න පටන් ගන්නවා ඇඟේ. දැන් අපි හැමෝටම තියෙනවා. අනිවාර්යයෙන්ම අපි හැමෝටම ඔය flu vaccine එක ගැත්තත් නැතත්
ගත්තොත් ඒක වැඩි ෆ්ලූ වැක්සින් එක ගත්ත නැතුවත් අපි සර්ටන් ඉමුනිටි එකක් තියෙනවා මොකද අපි ෆ්ලූ එක හැදිලා තියෙනවා හැමෝටම වගේ ඒක නැහැ මේ වෛරස් එකට මොකක් අලුත් නිසා ඊළඟ එක තමයි ට්‍රාන්ස්මිෂන් ඔය ට්‍රාන්ස්මිෂන් එක කියලා කියන්නේ කොහොමද මේක පැතිරෙන්නේ කියන එක ඒක තමයි ඒක ගැන මම පොඩ්ඩක් කතා කරන්නම් පස්සේ ඔන්න ඔය ටික තමයි ඔය පළවෙනි ඔය හරි දාලා තියෙන ටික තමයි දැනගන්න ඕනේ ඇයි මේ වෛරස් එක අනිත් වෛරස් වලට වඩා වැදගත් උනේ කියලා. ඒක නිසා අපිට නිකන් කියන්න බෑ මේකත් නිකන් ෆ්ලූ එකක් කියලා කියන්න බෑ. ඇත්තටම තව අවුරුදු 5කින් අපි හැමෝම කියයි මේකත් නිකන් ෆ්ලූ එකක් කියලා. නමුත් දැනට කියන්න බෑ. මොකද ඔන්න ඔය කාරණා ටික නිසා. ඊළඟට තමයි මම අර මං කිව්වේ එක්ස්පෝෂර්. දැන් මේක මේ ඔය මුලින් එක්ස්පෝෂර් කියලා නම්බර් 1 කියලා දාලා තියෙන දවස් එක්ස්පෝස් වෙලා ඉන්කියුබේෂන් පීරියඩ් එක ඇවරේජ් 5 to 6 days until දවස් 14ක් වෙනකන් ඔය ඉන්කියුබේෂන් පීරියඩ් එකේ කිසිම සිම්ප්ටම් එකක් නැතුව යනවා. ඊට පස්සේ සිම්ප්ටොමැටික් පීරියඩ් එක තමයි ඔය එකේ ඉඳලා අතු පාටින් 10 වෙනකන් දාලා තියෙන ඔය 7-8 කියන්නේ ටිකක් අමාරු වෙන කාලේ. ප්‍රොබ්ලම් එක තියෙන්නේ අපි ටෙස්ට් කරොත් සිම්ප්ටම් තියෙන අයනේ ගොඩක් වෙලාට ටෙස්ට් කරන්නේ. එහෙම නැතුව නිකන් ටෙස්ටිං වලට යන්නේ නැහැ මිනිස්සු. කොච්චර එහෙම ක්‍රයිටීරියා එකකුත් නැහැ. අර ටෙස්ට් කරන්න ගිහිල්ලා දවස් 5ක් 6ක් විතර යනවා ටෙස්ට් එකේ report එක එනවා. දැන් rapid test කියලා එකක් ඇවිල්ලා තියෙනවා ඒක ඉක්මන් කියලා කියනවා. හැබැයි ඒක ගැන තාමත් FDA approval එක දීලා නැහැ. මොකද කාටවත් ඒක sure නැහැ මේ ටෙස්ට් එක හරිද කියලා. අනිත් එක තමයි මේ ළඟදී අපි කරපු ටෙස්ටිං වලත් දැන් ඔන්න මේ Canadian Food and Drug Association agency එකෙන් මේ ටෙස්ට් එක lift කරා. lift කරාගෙන මේ ටෙස්ට් එක කරන්න එපා කියලා කිව්වා. මොකද මේ ටෙස්ට් එක වැරදි කියලා. ඒක නිසා තාම හරියට අපිට මේකට සාධාරණීය කරන්න පුළුවන් ටෙස්ට් එකකුත් නෑ. ඔය තියෙන ටෙස්ට් එක දැනට ඔය දවස් 7 යන ටෙස්ට් එක තමයි එකම ටෙස්ට් එක. ඒකත් හදන රට අනුව ටෙස්ට් එක කරන විදිය අනුව ඕක වෙනස් වෙන්න පුළුවන්. සමහර අය නිකන් චුට්ටක් නහය ඇතුළට දාලා ගන්නවා ටෙස්ට් කරනකොට. සමහර අය නාස් දෙකටම දාලා ගන්නවා. සමහර අය ඇතුළට දානවා. සමහර අය නහයට දාන්නෙම නෑ උගුරෙන් ටෙස්ට් කරනවා. දැන් මේගොල්ලෝ කියනවා ඔය ටෙස්ට් කරන විදිය සම්පූර්ණයෙන්ම බලපානවා කියලා මේක පොසිටිව්ද නැද්ද කියලා කියන්නේ. ඒක නිසා අපි කවුද ටෙස්ට් කරන්නේ ට්‍රේන් කරපු කෙනෙක්ද නැද්ද කියන එක දැන් ලංකාවේ අපි ඇත්තටම මම මේ ළඟදී බලනවා මේ public health inspectors ලා PHI ලා තමයි ඔක ටෙස්ට් කරන්නේ. ඒ ටෙස්ට් කරන අයව මේ ටෙස්ට් කරන්නේ මේකට ට්‍රේන් කරලාද කියලා මම දන්නේ නැහැ. මේ දැන් මෙහෙත් ඔය ප්‍රශ්නයක් වුණා අපි මුලින් නර්ස් ප්‍රැක්ටිෂනර්ස් ලා කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලන්ට තමයි ටෙස්ට් කරන්න දුන්නේ. පස්සේ අපිට තේරුණා මොකද මේ පොසිටිව් කේසස් එන්නෙම නැති කියලා. දැන් මේගොල්ලෝ කියනවා මේ ටෙස්ට් කරන විදියෙත් වරදක් තියෙනවා. ඒක නිසා තාම අපි ඉගෙන ගන්නවා. මේ හැම දෙයක්ම තාම ඕගොල්ලෝ වගේම අපි මේ දොස්තරලා ඔක්කොමලා මේ එපිඩිමියොලොජිස්ට්ලා ඉන්ෆෙක්ෂස් ඩිසීස් ස්පෙෂලිස්ට්ලා ඔක්කොම ඉගෙන ගන්නවා. මේක තාම ඕක තමයි දැනට ඔය ඩිසීස් ස්ප්‍රෙඩ් එක ගැන දැනගන්න තියෙන්නේ. අර ඉන්කියුබේෂන් පීරියඩ් එක ගැන අපි කිව්වා. ඊළඟට සිම්ප්ටම්ස්. ඉතින්ක් හැදුනම එකක් තමයි කෙලින්ම සිම්ප්ටම්ස් නැහැ. මුකුත්ම නැති කට්ටිය ඉන්නවා. හොඳ තරුණ කෙනෙක්ට මේ ලෙඩේ හැදුනොත් ළමයෙක්ට මේ ලෙඩේ හැදුනම සිම්ප්ටම්ස් නැතුවම තියෙනවා. හැබැයි ඒකේ පොඩි වෙනසක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔන්ටාරියෝ වල ඉන්වෙස්ටිගේට් කරනවා අර ළමයින්ට හැදෙනවලු වෙනම සින්ඩ්‍රෝම් එකක්. ඒ කියන්නේ මල්ටි ඕගන් ෆේලියර්. හැම ඕගන් එකම වැඩ කරන්නේ නැති වෙලා යන කන්ඩිෂන් එකක් හැදෙනවා. ඒක දැන් කියනවා කොරෝනා වෛරස් එකකින් කියලා. ඒක දැන් ඉන්වෙස්ටිගේට් කරනවා. හැබැයි දැනට අපි දැනගෙන හිටියේ ළමයින්ට මේක හැදුනම ඒගොල්ලන්ට සිම්ප්ටම් එකක්වත් නැහැ. අනිත් ඒගොල්ලන් ඉන්කියුබේෂන් පීරියඩ් එකත් හරි ඉක්මන්. ඒගොල්ලෝ ඉක්මනට මේ ලෙඩෙන් නැති වෙලා යනවා. නමුත් කියන්න බෑ. ඒ උනාට සමහර වෙලාවට සමහර අයට ලොකුවට සිම්ප්ටම්ස් එනවා. එනවා 150ක්. ගොඩක් වෙලාවට ඇඟ රිදෙන ගතිය 100කට වගේ කට්ටියට. නමුත් ඔය කැස්ස ෂෝට්නස් ඔෆ් බ්‍රෙත් ඒ කියන්නේ හුස්ම ගන්න තියෙන අපහසුතාවය ඒ වගේ ඒවා ඇවිල්ලා ස්පිරිතාලයකට යන්න තරම් එන්නේ 114කටත් වඩා අඩු ප්‍රමාණයකට. දැනට දැන් ඒක මම හිතන්නේ තවත් ටික වෙනස් වෙගෙන යනවා. මොකද අපි මේ ගත්ත මේ ක්‍රියාමාර්ග දැන් ඔය හැමෝම කියනවනේ හැමෝම කතා කරන එක ගැන මම කියන්නේ නැහැ. දැන් ඔය social distancing අත හොදන ඒවෙන් මොකද උනේ? ඒවෙන් උනේ අපි අර ගොඩ ඉක්මනට පැතිරීගෙන උඩට යන්න තිරිච්ච කර්ව් එක ෆ්ලැට් කරගත්තා. ඔය ෆ්ලැට් කරගත්ත කර්ව් එක තව යටට තද කරගෙන යන්න නම් ඔය කරපු ක්‍රියාමාර්ග දිගටම කරන්න ඕනේ. ආයෙත් මම කියන්නේ වෛරස් එකට මෙඩිකේෂන් එකක් නැහැ. ලයිසෝල් බොන්න එපා. මේ ඔය වෛරස් එකට කිසිම මෙඩිකේෂන් එකක් නැහැ. ඔය මෙඩිකේෂන් ඔය වෛරස් එකට නෙමෙයි ලෝකේ තියෙන කිසිම වෛරස් එකකට මෙඩිකේෂන් එකක් නැහැ. වෛරස් වලට තියෙන මෙඩිකේෂන් ඔක්කොම අයිපාරක් මම කියන්නේ ඔයගොල්ලෝ දැනගැනීමට කරන්න වෛරස් එක නැති කිරීම නෙමෙයි. වෛරස් එක නැති වෙන්නේ නැහැ. වෛරස් එක ඔය තියෙන විදියටම ඉන්නවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මියුටේෂන්ස් වෙනවා. ඒ වෙන්නේ තව ශක්තිමත් වෙන එක මියුටේෂන්ස් වලින්.
නමුත් ওই වෛරස් එක ওই විදිහටම ඉන්න වෛරස් එක සෙල් එකක ඉඳලා තව සෙල් එකකට යන එක නවත්තන්න තමයි ඔය දැනට තියෙන වෛරල් මෙඩිකේෂන්ස් අනිත් ඒවාට පාවිච්චි කරන්නේ. ඔය ටැමි ෆ්ලූ කියලා ෆ්ලූ එකට පාවිච්චි කරන්නේ ඒවා. ඔය ඇන්ටි රෙට්‍රෝවයිරල් කියලා HIV ලෙඩේට පාවිච්චි කරන්නේ ඒවා. එතකොට වෙන්නේ වෛරස් එකට තව සෙල් එකක් ඇතුළට යන්න බෑ. එතකොට ඇඟ ඇතුලේ ඉන්න කාල සීමාව අඩු වෙලා යනවා. අන්තිමට වෛරස් එකට කරගන්න දෙයක් නැතුව ඒක රෙප්ලිකේට් වෙන්නේ නැතුව නැති වෙලා යනවා. ඒකයි වෙන්නේ. එහෙනම් වෛරස් එක මරන්න බෑ. ඒ වගේම තමයි දැන් මේ වෛරස් එක මේක නැති වෙන්නේ නැහැ. මේ සමාජයේ මේ හැම තැනම ওই වෛරස් එක තියෙනවා. දැන් අපි අර කරපු ක්‍රියාමාර්ග නිසා එක පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙක්ට අනේක නැවැත්තුවා. එතකොට වෛරස් එක ඔය අපි අර කිව්ව ටයිම් පීරියඩ් එක තිබිලා දැන් මම මේ කියපු ටයිම් පීරියඩ් එක තිබිලා වෛරස් එක නැති වෙලා යනවනේ ශරීරේ. එතකොට ඒ පුද්ගලයාගෙන් අර පුද්ගලයාට නැති වුණාම ස්ප්‍රෙඩ් එක අඩු වෙනවා. එතකොට අපිට අර කර්ව් එක අර ප්‍රස්ථාරය ටික ටික පල්ලෙහාට අරගෙන ෆ්ලැට් කරලා දාන්න පුළුවන්. ඒක කරන එක තමයි දැන් ඔබේ ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් කට්ටිය ප්‍රශ්න කරනවා ඔච්චර වියදම් කරනවා දැන් මේ අපේ මැනිටෝබා වල ඔය ගොඩක් මැනිටෝබා අයනේ මෙතන ඉන්නේ. ඔය මැනිටෝබා වල අපි අර පරණ විමෙන්ස් හොස්පිටල් එක හෙල්ත් සයන්ස් වල කන්වර්ට් කරා into a COVID unit with 120 beds. ඒ කන්වර්ෂන් එක කරන්න 1.2 million dollars පාවිච්චි කරා. ඒ වුණාට අපේ තියෙන්නේ කේසස් ඇක්ටිව් කේසස් 50යි මැරිලා තියෙන්නේ 7 දෙනයි. මුළු ඔක්කොම තියෙන්නේ 200 ගානක් නේ 280ක් කොහෙන්ද මැනිටෝබා වල තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ අහනවා ඇයි මෙහෙම කරේ කියලා. එහෙම කරේ මේ ඉකොනොමි එක ඕපන් කරන්න ඕන නිසා. මේ ඉකොනොමි එක මේ රට ඕපන් කරාම ලොක්ඩවුන් එක නැති කරාම මිනිස්සු එළියට ගියාම එකිනෙකා අතර පැතිරෙලා මේ ලෙඩේ වර්ධනය වෙලා ගොඩක් අමාරු කට්ටිය එයි කියලා තියෙන බලාපොරොත්තු දැන් තමයි අපිට ඒ යුනිට්ස් ඕනේ. ඒ ඉස්සෙල්ලා නෙමෙයි දැන් තමයි අපි තව තවත් ඒවා ශක්තිමත් කරන්නේ. දැන් මම කමිටි එකේ ඉන්නවා ඕකේ. අපි හැමදාම කතා කරන්නේ දැන් තමයි මේ අපිට මේ ලෑස්ති වෙච්ච එක ඕන වෙන්නේ. මොකද දැන් අපි මේක ඕපන් කරන්නේ. දැන් තමයි මේකේ පැතිරීමක් වෙන්නේ. දැන් තමයි ගොඩක් අමාරු ලෙඩ අපිට එන්න පුළුවන් කාලේ. ඒ කාලේ නෙමෙයි. ඒ කාලේ මිනිස්සු කොහොමද ගෙවල් අතරට වෙලා ඉන්නේ. ගොඩක් අය මේ ෂොප් මේ කඩේවත් ගියේ නෑනේ නේද? ඉතින් ඒකයි ප්‍රශ්නේ. ඊළඟ එක තමයි මේ ඔන්න දැන් මේ අර social distancing අත හොදන්න ඕනේ. දැන් මේක පැතිරෙන ක්‍රම මොනවද? මේක පැතිරෙන ක්‍රම දෙකයි තියෙන්නේ ඇත්තට. එකක් තමයි droplet. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් කැස්සම ස්නීස් කරාම එහෙම නැත්නම් හයියෙන් කතා කරනකොටත් වෙන්න පුළුවන්. ඔය චූටි කෙල බින්දු සහ සික්‍රියේෂන් එළියට යනවා. වෛරස් එකකට ඉන්න පුළුවන් moist surface එකක විතරයි. වෛරස් එක අර මොයිස්ට් කෙල බිඳුවේ ඉන්නවා. එකක් නෙවෙයි ගොඩාක් වෛරස් ඉන්නවා. දැන් ඕක ගියාම අඩි 7ක් කියලා කියන්නේ ඒකයි. අඩි 7ක් ඕක යන්න පුළුවන්. ඒ සාමාන්‍ය කැස්සක් අහිනකොට ඒ අපි කැස්සෙන් දෙන පවර් එකට ඔය 400 නැනෝමීටර් වෛරස් එකට අඩි 7ක් යන්න පුළුවන්. ඉතින් අඩි 7ක් ඕක යනකොට ආයි පාරක් අපේ හිතමු මූණේ වදින්න ඕනේ නෑ ඕක. ඔයාගේ අතේ වැදුනා කොහේ හරි වැදුනා කියලා. දැන් ඕක අතේ වගේ මොයිස් සර්ෆස් එකක ටික කාලයක් තියෙනකොට අපි ඒක නහයට ලං කරොත් මෙහෙම. හරි ඇඳුමක් මොකක් හරි ලං කරොත් එහෙම නැත්නම් අපි ඒක අල්ලලා මූණ ඇල්ලුවොත් අපි හැම පුද්ගලයෙක්ම මූණ අල්ලනවා. විනාඩියකට ඔන්න කොච්චරද කාලයක් අල්ලනවා. මම දැක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube එකේ. නිකන් මේ රෑන්ඩම් මිනිස්සු නිකන් ඉන්න ගමන් කී දෙනෙක් මූණ අල්ලනවද කියලා. ඒ හැටි දැන් ඔතන ඉන්න කට්ටියකින් කීප දෙනෙක්ම මූණ අත තියාගෙනත් ඉන්නේ. දැන් මට පේනවා. ඒ හැටි තමයි අපේ ඒ ස්වභාවය මිනිස්සු. මූණ ඇල්ලනවා. ඒව තමයි කරන්නේ. ඉතින් ඒක තමයි අර සර්ෆස් එකක තියෙන එකක් ටච් කරලා මූණට යන එක නවත්තන්න තමයි අත හොදන්නේ. එතකොට අර අඩි 7 තියාගෙන ඉන්නේ ඇඟට එන ප්‍රමාණය නවත්තන්න. දැන් මාස්ක් එකක් දාන එකෙන් උත් කරන්නේ ඒක තමයි. ඒ කියන්නේ මාස්ක් එකක් දාන වෙලාවට ගොඩක් වෙලාවට කරන්නේ අපි යන කිවිහිල්ල, අපි යවන කිවිහිල්ල අපි ළඟ ඉන්න අනිත් එක්කෙනාට පැතිරෙන එක නවත්තන්න. එහෙම නැතුව මාස්ක් එකක් දාගෙන ඉඳලා අනිත් එක්කෙනාගේ කිවිහිල්ල ඔයාට එන එක නවත්තන එකක් වෙනවා. නමුත් අතට ගෑවුනා කියමු කිවිහිල්ල. අතේ තියනවා කියමුකෝ පස්ස වෙලාවක ඔයා මාස්ක් එක ඇඩ්ජස්ට් කරන්න හරි මොන හරි කරන්න නහ ඇල්ලුවොත් ඇඟට යනවා. ඉතින් ඔතන මාස්ක් එකක් දාන එකෙන් වෙන්නේ අපි අනිත් එක්කෙනෙක්ට දෙන එක අඩු කරන එක තමයි වැඩියෙන්ම වෙන්නේ. තව එක්කෙනෙක් අපිට දෙන එක අඩු කරනවට වඩා. ඒක නිසා ඔය මාස්ක් එක දාන එක ගැන ගොඩ කතා වෙලා දැන් අන්තිමට හැමෝම දානවනේ. හැමෝම දානවා. දැන් ඒක නිකන් ෆැෂන් එකක් වගේ. එක පාට එක දානවා. දැන් කොහොම හරි ඊළඟට ඔය සුද්ධ කරන එක සර්ෆස් සුද්ධ කරන්න කියලා කියන්නේ. අපි දැක්කා ඔය ඔන්න මේක තමයි මේ ස්ටඩි එක මේ ලොකුවට ලෝකේ
හැම තැනම New England Journal එකේ තියෙන මේ මාර්තු 17 වෙනිදා මේ ස්ටඩි එක තමයි ලෝකයේ හැම තැනම දැන් මේ ලොකුම ස්ටඩි එක ගැන කොහොමද පැතිරෙන්නේ කියලා. දැන් මේ එක මේක අරගෙන තිනවා මේක එරසෝල් කියන්නේ වාතය, කොපර්, තඹවල, කාඩ්බෝඩ් වල, ස්ටේන්ලස් ස්ටීල්, ප්ලාස්ටික් වල. මේක කොච්චර තියනවද? රතු පාටින් තියෙන්නේ මේ කොරෝනා වෛරස් එක. නිල් පාටින් තියෙන්නේ normal flu virus. දැන් මේගොල්ලන් හැම තිස්සෙම කොරෝනා වෛරස් එක ෆ්ලූ වෛරස් එකට වඩා ටිකක් වෙලා තියෙනවා. ඒ අර ශක්තිමත් මෙම්බ්‍රේන් එක නිසා. හැබැයි පැහැදිලිවම කියන්න ඕනේ කාඩ්බෝඩ් එකක් එක්ස්ට්‍රීම්ලි ඩ්‍රයි නම් එක්තරා ප්‍රමාණයකට වඩා උෂ්ණත්වයකට භාජනය වෙනවා නම් ওই දේ වෙන්නේ නැහැ. ඔය අයිඩියල් කන්ඩිෂන්ස් වල මොයිස්ට් කාඩ්බෝඩ් එක, මොයිස්ට් ස්ටේන්ලස් ස්ටීල් එක. ඒ වගේ අයිඩියල් කන්ඩිෂන් වල වෙන එක තමයි තියෙන්නේ. හැබැයි ප්‍රොබ්ලම් එක ඔය පළවෙනි ලයින් එක එරසෝල් කියන්නේ. ඒ කියන්නේ එයා කන්ඩිෂන් එකක් ඇතුළට ගිහින් නැත්නම් ෆ්ලයිට් එකේ මේකක් ඇතුළට ගිහලා ඕක එයා එකේ තියෙන්න පුළුවන්. කවුරු හරි එකෙක් ඇහුවට පස්සේ ඕක ඩ්‍රොප්ලට්ස් නැතුව බින්දු බින්දු කෙල බින්දු සික්‍රියේෂන් බින්දු නැතුව මේක වාතේ පාවෙවි තියෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි ප්‍රොබ්ලම් එක. මේ සිංගප්පූර් ස්ටඩි එකේදී ඒගොල්ලෝ කියනවා පැය 3ක් යනකම් තිබුණා. හැබැයි මේ ස්ටඩි එක හැමෝම ගොඩ infectious disease doctors ලා මේක challenge කරනවා මේක ස්ටඩි එක වෙන්න බෑ කියලා කොහොමත්ම. ඒක නිසා තාමත් අපි දොස්තරලා පිළිගන්නේ නැහැ. ඔය අනිත් අය කොච්චර කිව්වත් මේක වායු ගෝලයේ තියෙන්න පුළුවන් වෛරස් එකක් කියලා. අපි තාම හිතන්නේ අත හොදලා surface clean කරලා ඊට පස්සේ අදිහත තියාගත්තොත් මේක වළක්වන්න පුළුවන් කියලා. දැනට අපි කවුරුත් මේක වායු ගෝලය අපි කවුරුත් N95 දාගෙන ඉන්නේ නෑනේ. N95 කියන්නේ අර ෆිට් ටෙස්ට් කරලා දාන මාස්ක් එක. ඒකෙන් විතරයි එරසෝල්ස් නවත්තන්න පුළුවන්. අපි හැමෝම normal මාස්ක් දාගෙන හිටියේ. අපි හැමෝම අදිහත තියාගෙන හිටියා. අපි අත හේතුව ඒකෙන්නේ දැන් මේ එක්තරා දුරට මේක කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඒ නිසා අපි හොඳටම දන්නවා දැනට ඒක වලින් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක නිසා මේ වායු ගෝලයේ තියෙනවා කියන ඔය ෆස්ට් ලයින් එක ගැන ඔය ස්ටඩි එක මම ඔයගලන්ට දැම්මේ මම ඒක හිතලා මේක තමයි මේක මේ ලොකුවටම කතා වෙන ස්ටඩි ලෝකේ. මේක මේ ડોක්ටර්ස්ලා මේක ඇත්තද කියලා. ඒ වුණාට මේකට ප්‍රතිවිරුද්ධ ස්ටඩීස් දැන් 500කට වඩා පබ්ලිෂ් කරලා තියෙනවා. මේගොල්ලෝ කියන්නේ මේක වෙන්න බෑ කියලා. ඒක නිසා අපි හිතන්නේ නැහැ තාමත් ඒ ෆ්ලයිට් එකක යනකොට ෆ්ලයිට් එකකට යනකොට බෝ වුණොත් බෝ වෙන්නේ කවුරු හරි එක්කෙනෙක් සීට් එක අල්ලලා ගිහලා අපි ඒ සීට් එක අල්ලලා ඒක මූණ ඇඬුවොත්. එහෙම නැතුව ෆ්ලයිට් එකේ එයාර් ෆිල්ටර්ස් එකෙන් ඇතුලෙන් ගිහලා මේක නිකන් ෆ්ලයිට් එකේ නිකන් ස්ප්‍රෙඩ් වෙලා හැමෝටම හැදෙනවා ඒ වගේ එකක් පිළිගන්න අමාරුයි. දැන් අර කොහෙන්ද අර ඉටලි වලින්ද කොහෙද ලංකාවට ආපු ෆ්ලයිට් එක දෙන්නෙක්ට තිබුණා. නමුත් අනිත් එක්කෙනෙක්ටවත් හැදුන්නේ නැහැ. ඒ ෆ්ලයිට් එකේ ඒගොල්ලෝ පැය කොච්චරද ගානක් ආවනේ. ඉතින් ඒ කියන්නේ තාමත් ඔය එරසොලයිසින් කියන එක ක්වෙස්චන්. ඊට අමතරව දැනට කියන්න දෙයක් නම් විශේෂයෙන් නැහැ. ඊට අමතරව තියෙනවා පොඩි දේවල් ටිකක් කතා කරන්න. මොකද අපි 55ට වැඩි අය නේද ඉන්නේ. 55 අය. 55 ඉන්න 75ට වැඩි අය. 75ට වැඩි. ඉතින් මාස්ක් එක ගැන මේ අර රෙදි මාස්ක්, සර්ජිකල් මාස්ක් එෆෙක්ටිව් මේ මම අර කිව් එක මේ කියන්නේ. අපි කහින එක වැලකිනවා කියන එක. මේ වගේ මාස්ක් එකකුත් දාන්න පුළුවන්. මේ මම මේ කියන බලාපොරොත්තු වෙන විශේෂ දෙයක්. මම ඒක දැන් ඔය අපි ගොඩ අය දැන් ඔය මරණ සංඛ්‍යාව වෙච්ච එක ප්‍රමාණය ගත්තොත් ඔය මරණ වෙච්ච අයගෙන් 150කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ වෙන ලෙඩ තියෙන ඉමියුන් සප්‍රෙස්ඩ් කට්ටිය 150කටත් වඩා වැඩි කට්ටිය එහෙම නැත්නම් ගොඩාක් වයසක කට්ටිය ඒකෙන් අදහස් 150කට වඩා ඉතුරු 150 ඇත්තටම delayed presentation to hospital. ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලං එකේ ප්‍රොබ්ලම් එක ගොඩ කාලයක් තියාගෙන හතිද්දා ගෙදරට වෙලා හිටපු අය. එතකොට ඇත්තටම මේ ලෙඩෙන් ගොඩාක් ප්‍රශ්න වෙලා තියෙන්නේ. අනිත් ක්‍රොනික් ලෙඩ තියෙන. අපි ගොඩාක් අයට අපි ලංකාවෙන් ඇවිල්ලා තියෙන අපි වාසගම වගේ අරගෙන ඇවිල්ලා තියෙනවානේ දියවැඩියා බ්ලඩ් ප්‍රෙෂර් එක කියන එක. ඒක නිකම්ම තියෙනවා. ලංකාවෙන් 135ක් ලංකාවේ කට්ටියට දියවැඩියාව අවුරුදු 50ට වැඩි. ඉතින් ඒක නිසා ඒ වගේ ලෙඩ තියෙන අපි තව ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ওই ඩෙත් රේට් එක අඩු වෙලා තින්නේ ඒකයි. දැන් එළියට යන්න පටන් අරගෙන තින්නේ ගොඩක් තරුණ අය යුරෝප් වල.
දැන් ඔය තාමත් ලෙඩ තියෙන අය ගෙවල් වලට වෙලා ඉන්න එක හරි. ඒක තමයි කරන්නේ. මොකද එළියට ගියොත් මේ ලෙඩේ හැදුනොත් ඒකෙන් වෙන්න පුළුවන් දරුණු ප්‍රතිවිපාක වැඩි. ඕක මේ ලෙඩේ විතරක් නෙවෙයි ඉන්ෆ්ලුවෙන්සා එකකින් උනත් ඒ දේම වෙනවා. ෆ්ලූ වැක්සින් එක අරගෙන හිටියේ නැත්නම් ඒ කියන්නේ අපි කියන්නේ 50ට වැඩිය 65ට වැඩිය අයට ෆ්ලූ වැක්සින් එක ගන්න කියලා අනිවාර්යයෙන්. ඊළඟ එක තමයි බෙහෙත්. අපි ඔය ගන්න බෙහෙත් විශේෂයෙන්ම ඔය බ්ලඩ් ප්‍රෙෂර් වලට ගන්න අපිට බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙතින් අර අපි අර කතා කරපු රිසෙප්ටර් එක ACE1 කියන රිසෙප්ටර් එක වැඩි වේගන යනවා ඇඟේ. ඒ බෙහෙත ගන්න ඒ රිසෙප්ටර් එක වැඩි වෙනවා. ඒක තමයි මේ බෙහෙතෙන් කරන්නේ. නමුත් ඒක හරි ප්‍රොබ්ලම් එකක්. එතකොට ඒ පුද්ගලයාට මේ ලෙඩේ හැදුනොත් ඔය මං කියන්නේ බෙහෙත් වර්ග තමයි රැමිප්‍රීල්, එනලප්‍රීල් කියන જાතිය. එතකොට ඔය රොසුවස්ටැටින් මේ නොසාටන් ඔන්න ওই જાතිය බෙහෙත් ගන්න අයගේ මේ රිසෙප්ටර් එක ඇඟේ වැඩි. එතකොට ඒ අයට අපි දැක්ක මේ අද තියෙන දීලා ඇමරිකාවෙන් එන ඒගොල්ලන්ට ඉතාමත් ධර්ම විදියට ඒ ලෙඩේ හැදෙනවා. එහෙම කියලා බෙහෙත නවත්තන්න එපා. මොකද බෙහෙත නවත්තලා ඊට වඩා බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙලා ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. ඒක බෙහෙත නැවැත්තුවා කියලා වැඩකුත් නැහැ. මොකද ඒ ඇඟේ වැඩි වෙලා තියෙන රිසෙප්ටර්ස් ප්‍රමාණය, ඒ අර ලොක් එක මතකද අර කී ටු ලොක්. ඒ ලොක් ප්‍රමාණය වැඩි වෙන එකයි වෙන්නේ. ඒ බෙහෙත නවත්තලා ලොක් ප්‍රමාණය අඩු කරගන්න අවුරුද්දක් ඉන්නවා. එතකොට කොරෝනා වෛරස් ඇවිල්ලා ගිහිල්ලත් ඉවරයි. ඒක ෆ්ලැට් වෙලා නිකම්ම ඉන්ෆ්ලුවෙන්සා එකක් බවට පත් වෙලා ඉවරයි. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ අර ලෙඩ තියන අයට වැඩියෙන් සැරට හැදෙන එකයි සමහර ගන්න බෙහෙත් අපි නිසා මේ ලෙඩේ ශරීරය තුළ පැතිරෙන්න තියෙන වැඩි එකයි තමයි අපි දැනගන්න ඕනේ. ඒක නිසා ඒ වගේ ලෙඩ තියන අය පුළුවන් තරම් අත්‍යවශ්‍ය දෙයකට ඇර ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳම වැඩේ. තව දුරටත් මේක ෆ්ලැට් වෙන්න ඕනේ. එහෙම කට්ටියට එළියට යන්න. ඒක එක. දෙක තමයි වැක්සින් එකක් නැතිකම. හැමෝම අහනවා අය ඔය වැක්සින් එක හදන්න බැරි කියලා. වැක්සින් එකක් කියන එක ස්ටේජස් 6ක්ද කොහෙද යන සිස්ටම් එක. ඒක හදලා ඒක කාට හරි ඉන්ජෙක්ට් කරලා මාස 6ක් යනවා මේ මනුස්සයාට ඉමුනිටි හරියද කියලා චෙක් කරා. දැන් ඔය එක්ස්පෙරිමන්ටල් කරනවා. ඉතින් සත්තුන්ගේ චෙක් කරලා මාස 3-4ක් ඊට පස්සේ මිනිස්සුන්ගේ චෙක් කරලා දැන් එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකකින් වැක්සිනේට් කරන්න කියලා කියනවනේ. එතකොට අපි දන්නේ නැහැ ඒකෙත් තියෙන හාම් එක. ඒක වරදක් වෙනවද මේ වැක්සින් එකේ? ඇත්තට මේ වැක්සින් එකෙන් ඉමුනිටි එක බිල්ඩ් අප් වෙනවද කියලා නොදැන ඉන්ජෙක්ට් කරන්න පුළුවන් ඕන. නමුත් හරියට ඔක කරන්න ගියොත් ඒකයි මාස 18ක් කියලා කියන්නේ. මාස 18ක කාලයක් යනවා. මොකද සත්තුන්ගේ මාස 6ක් කළා, මිනිස්සුන්ගේ මාස 6ක් කළා, ඇප්‍රූවල් එක අරගෙන හදන්න කාලයක් අරගෙන තාම හදලවත් නැහැ නේ වැක්සින් එක අරගෙන. ඒක කාලයක් අරගෙන හදලවත් නැහැ. Yeah, I was talking in English because Sinhalese because that was the instructions given to me. If anybody want me to explain in English, I am more than happy to do it. Doctor, මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මම මේ ලංකාවෙන් කරන්නේ. ඔව්. මම දැක්කා මේ නිවුස් වල මේ විශේෂයෙන් CNN වගේ එකේ alert අයට මේ ඉමුන් එක අඩුයි ඒ නිසා මේක මැරෙන ප්‍රතිශතය වැඩි කියන එක ඇත්තක් තියෙනවද? මොන වගේ අයටද? alert අයට. ඒක මේගොල්ලෝ තාම දන්නේ නැහැ. නමුත් ඉතින් ඕකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි poor socio economic condition. ඒගොල්ලන්ගේ substance use එක වැඩි. ඒගොල්ලෝ ගොඩාක් use කරනවා ඒක හොඳටම දැනගෙන තියෙනවා ස්මෝක් කරන අයගේ මේ වෛරස් එක කරන ඒ කියන්නේ මේ ලං එකට කරන ලෙඩ වැඩි කියලා. ඉතින් දැන් ගොඩාක් වෙලාවට colored population in Pollens වගේ පැතිවල හරියටම මේ poor socio economic conditions ඒ වගේම extremely poor habits ඒ වගේම diabetes වගේ conditions වෙන රටේ ඇමරිකාවේ අපි හිතමු ටිකක් හොඳ ඒරියා එකක් එක්ක compare කරලා බැලුවොත් 135කින් වැඩි 35% වලින් වැඩි. අන්න ඒකයි ඒ ගොඩාක් වෙලාවට ඒගොල්ලා අසාධ්‍ය තත්ත්වයටපත් උනේ කියලා මම හිතන්නේ. තාම අපි හොයාගෙන නැහැ pigmentation skin pigmentation එකයි මේකයි අතර සම්බන්ධයක් තියෙනවා. Okay, is it okay to use reuse the mask? The surgical mask, the one that you are using, the basic, the blue one that you are using, those surgical masks are made for one-time use.
So reusing those masks, probably you're going to break the middle barrier. So it has a carbon barrier in the middle, 2 layers of cloth. But if you are just using a homemade mask, you can wash it and use it any time, any amount of time. And what I do, I use N95s, which I got from Singapore, that I ordered. I just got it actually. But I have a UV producing gadget that I use the ultraviolet to sterilize it instead of washing. Because washing can definitely damage the middle layer. Okay. මම ගොඩක් කතා කරේ නෑ හැමෝම කියන දේවල් ගැන. මම ඉතින් ඕගොල්ලන් නොදන්න දේවල් වගේ නොදන්න සමහර අය දන්නවත් ඇති දේවල් ටිකක් තමයි ඉදිරිපත්. එහෙම නැතුව අනිත් පොදුවේ කතා කරන දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේකට එළියෙන් උනත් කමක් මට පොඩි දැනීමක් දැනගන්න ඕන ડોක්ටර්. දැන් සම්පූර්ණ සොය දැන් ඔය කොරෝනා වෛරස් එක 100%ක්ම පොසිටිව් කේස් එකක් තිබුණ පේෂන්ට් කෙනෙක් හොස්පිටල් එකේ ඉඳලා යනකොට කියනවානේ ඉතින් මම ලංකාවේ විතරක් නෙමෙයි කොහෙත් කියනවා සම්පූර්ණ සුවය ලැබලා තමයි ගෙදර ගියේ කියලා. ඔව්. එතකොට එයා සම්පූර්ණ සුවය ලබා ගත්තේ ඖෂධයකින්ද නැත්නම් මිරකල් එකකින්ද කොහොමද එයාට සම්පූර්ණ සුවය ලබා ගත්තේ? සම්පූර්ණ සුවය ලබා ගත්ත කියලා කියන්නේ ඇඟ ඇතුල් වෙච්ච වෛරස් ප්‍රමාණය ඇඟ ඇතුලේ රෙප්ලිකේට් එහෙම නැත්නම් ඩබල් වෙලා ට්‍රිපල් වෙලා වැඩි වෙන ප්‍රමාණය එන්න අඩු වෙනවා ඇඟ ඇතුලේදී. ඒ ප්‍රමාණය අඩු වෙලා ඇඟේ එක එක ඕගන්ස් වලට සෛල වලට කරන හානිය අඩු වෙලා ගිහිල්ලා ඒ වෛරස් එක ඇඟ තුල තියෙන්න පුළුවන් පීරියඩ් එක ඉවර වෙලා ඒ වෛරස් ටික තවදුරටත් රෙප්ලිකේට් වෙන්නේ නැති වෙච්ච වෙලාවට තමයි සුවය ලැබුවේ. ඕනම වෛරස් එකකට කාල සීමාවක් තියෙනවා ජීවත් වෙන්න. වෛරස් එකක් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට දවස් 20ක් වගේ කාලයක්. ඒ දවස් 20 වගේ කාලය ඇතුළත එයා තව පැටියෙක් හැදුවේ නැත්තම් එහෙම නැත්තම් පැටව ගොඩක් හැදුවේ නැත්තම් ඒ වෛරස් එක නැති වෙලා යනවා. ශරීරේ නෙමෙයි ඕනම තැන. දැන් එළියේ තිබුණොත් වෛරස් එක dry surface එක කොළඹ මහපාරේ වෛරස් වැටුනොත් තප්පර 3න් ඒ වෛරස් එක නැති වෙලා යනවා. මොකද ඒ තියෙන රස්නේ ඒක ඩ්‍රයිනස් එකයි නිසා. නමුත් ඔය වෛරස් එක ශරීරයක් ඇතුලේ තියෙනකොට දවස් 20ක් වගේ කාලයක් තියෙනවා. ඒ කියන්නේ අයිඩියල් කන්ඩිෂන් එක. ඒ කියන්නේ අවශ්‍ය තෙතමනය අවශ්‍ය ප්‍රමාණයට දේවල් තියෙන තැනක එයාට ඉන්න පුළුවන් දවස් 20. ඒ දවස් 20 ඇතුළත එයා සෛලයක් ඇතුළට යන්නම ඕනේ පැටවු හදන්න. සෛලෙන් පිට නම් ඉන්නේ එයාට පැටවු හදන්න බෑ. දැන් ඒ හදන පැටවු ප්‍රමාණයත් හදලා එක්තරා සීමාවක් ආවට පස්සේ ඒක නැති වෙලා. ඒ කියන්නේ වෛරල් ලෝඩ් එක මෙහෙම වැඩි වෙලා යන්නේ මෙහෙම අඩු වෙලා නැති වෙලා යනවා. ඒකයි වෛරස් එක නැති වුණා. සම්පූර්ණ සුවය ගන්න. ડોක්ටර් මටත් තියෙන පොඩි ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි. එතකොට ડોක්ටර් මේ තව පොඩි සාමාන්‍යයෙන් කෙනෙකුට මොකක් හරි සැකයක් ආවොත් එයා මොකක්ද කරන්න ඕනේ? කොහොමද එයා ඒ ටෙස්ට් එකකට යන්න හරි මොනවද එයා කරගන්න ඕන ස්ටෙප්ස් මොනවද? පළවෙනි කාරණේ තමයි social responsibility. ඒ කියන්නේ සමාජයට අපේ තියෙන වගකීම. ඒ කියන්නේ එහෙම සැකයක් තියෙනවා නම් ඕනම සැකයක් මේ වෙලාවේ කොරෝනා වෛරස් සැකයක් කියලා තමයි ගන්න ඕනේ. පොඩි හරි සැකයක් ඇති වුණොත් මට ෆෝන් එකෙන් කතා කරන හැම පේෂන්ට්ම ડોක්ටර් මට ඇඟට අමාරුක මං කියනවා ඔයාට කොරෝනා වෛරස් වෙන්න පුළුවන්. ඒක නිසා හැම සැකයක්ම කොරෝනා වෛරස් කියලා ගන්න. සමාජයට ඔයාගේ තියෙන රෙස්පොන්සිබිලිටි එක ගැන හිතලා එළියට නොයයි. ඔයාට ටෙස්ට් කරන්න යන්න ඕන නම් කෝල් එකක් දීලා මිනිපෙක් වල ටෙස්ටිං සෙන්ටර් එකකට හරි හෙල්ත් ලයින් එකට හරි හෙල්ත් ලින්ක් එකට හරි ඒගොල්ලෝ එතකොට කියයි කොතෙන්ද යන්න ඕන කියලා එතනට කාර් එකේම ගිහිල්ලා කාර් එක ඇතුළේම ඉඳගෙන ටෙස්ට් කරලා ගෙදර ඇවිල්ලා ආයෙත් පාරක් ගෙදරට වෙලා ඉන්න. හරි බොහොම ස්තුතියි. එතකොට හුස්ම ගැනීමේ අපහසුතාවක් ආවොත් වැඩි කල් ඉන්නේ නැතුව අන්න එතන ඊළඟ ප්‍රශ්නේ. sorry හුස්ම ගන්න අමාරු වෙලා වීසිං වගේ තිබිලා කැස්ස වගේ තියෙන අය ගෙදරට වෙලා ඉන්න. එහෙම අය තමයි ඔය තරුණ අය නැති උනේ. මොකද රීසන් එක ඒගොල්ලෝ එන්න පරක්කු වෙච්ච නිසා. ඉක්මනටම ඉස්පිරිතාලෙට යයි. ඉස්පිරිතාලෙදිත් කියලා අපිට ලොකු දෙයක් කරන්න නැහැ. මොකද දැන් අර අංකල් අහපු ප්‍රශ්නේ වගේ බෙහෙත් නැහැ. මැජික් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. අපිට කාලය ගන්නයි අවශ්‍ය. නමුත් ඒ කාලය ඉස්පිරිතාලෙක ඉන්නකොට ඩිහයිඩ්‍රේට් වෙනකොට සේලින් දෙන්න පුළුවන්. අර කිඩ්නි එක ෆේල් වෙනකොට අපිට කරන්න දේවල් තියෙනවා කිඩ්නි එකට. අපිට ලයින් එකක් දාලා ඩයලයිස් කරන්න. එතකොට ලං එක හුස්ම ගන්න බැරි වේගන යනකොට
අපිට ටියුබ් එකක් දාලා හුස්ම ඒ කියන්නේ අපි කොහොම කරන්නේ සපෝටින් කෙයා. එහෙම නැත්නම් වෛරස් එක මරන්න බෑ. වෛරස් එක අර කාල සීමාවෙ ඉඳලා රෙප්ලිකේට් වෙලා සයිඩ් එක ඇතුළට ගිහලා පැටව ගහලා ඒ පැටවුත් මැරිලා ඔක්කොම වෙලා මෙහෙම වෙලා නැති වෙලා යන කාල සීමාවම ඒ මිනිස්සයාගේ ඇඟේ වෛරස් එක තියෙනවා. ඔය PCR ටෙස්ට් කියන එක දැන් ඔය කරන ටෙස්ට් එකෙන් කරන්නේ ඒ අපි ඒ වෛරස් එකට ඇති වෙලා තියෙන ඇන්ටිබොඩි ප්‍රමාණයයි මනින්. ඒ PCR කියන ටෙස්ට් එක ඊළඟ ප්‍රොබ්ලම් එක තමයි වෛරස් එක නැති වෙලා ටික දවසක් යනකම් ඒ ටෙස්ට් එක පොසිටිව්. ඒකෙන් වෛරස් එක තියෙනවා නෑ කියලා කියන්න බෑ. ඒ ටෙස්ට් එක පොසිටිව් ටික කාලයක් යනකොට ඇන්ටිබොඩිස් තාම ඇඟේ තියෙන නිසා. ඒ polymerase chain reaction PCR ඒක කියන්නේ polymerase ඒක එතකොට ඒ පුද්ගලයාගේ PCR ටෙස්ට් එක පොසිටිව් කියලා වෛරස් එක නැති වෙන්නේ නැහැ. දැන් ඔය අංකල් අහපු ප්‍රශ්නෙට ඒ වගේම දැන් මගෙන් අහපු ප්‍රශ්නෙට ඔයා ඊළඟ සෙක්ෂන් එක තමයි මම මේක කියන්න අර ඉමුනිටි එක හැදිච්ච අයට හොඳටම හොඳ වෙලා ගෙදර ගිහිල්ලා හැදිච්ච අයට ආයෙත් හැදෙන්නේ නැහැ කියලා. ඒක ඉතින් ඒක හරිම ඒ උත්තරේ එච්චර අපහසු උත්තරයක් නෙමෙයි. ඒගොල්ලන්ගේ එකක් තමයි ඉමුනිටි හැදෙන ප්‍රමාණය. ඉමුනිටි එකේ කන්සන්ට්‍රේෂන් එක ඉමුන් ග්ලොබලින් වල කොච්චරක් හැදිලාද කියන. සමහර වෙලාවට වෛරස් ලෝඩ් එක ලොකු වෛරස් ලෝඩ් එකක් ඒ මනුස්සයාට ආවරනේ මූණට ඇවිල්ලා කිස් එකක් දුන්නොත් ඒ මනුස්සයාට ඒ ලොකු වෛරස් ලෝඩ් එක හැන්ඩල් කරන්න පුළුවන් තරම් ඇන්ටිබොඩිස් නැති වෙන්න පුළුවන්. ඒක එක. දෙක වෛරස් එක හැමදාම තමන්ගේ ස්වරූපය වෙනස් කරනවා. එතකොට අර හැදිලා තියෙන ඇන්ටිබොඩිස් හැදිලා තියෙන්නේ මේකට මාසෙකට ඉස්සෙල්ලා තිබිච්ච කොරෝනා වෛරස් එකට. අද එන කොරෝනා වෛරස් එකට නෙමෙයි. ඒක නිසා එයාට අලුතෙන් ආයෙත් හැදෙන්න පුළුවන්. එයාට ඇඟේ තියෙන ලෙඩේ රීඇක්ටිවේට් වෙනව නෙමෙයි. ඒක වරදවා තේරුම් ගන්න එපා. එයාට ආයෙත් තව තැනකින් හැදෙනවා. ඒකයි අපිට එහෙම කේසස් හරි පොඩ්ඩයි හම්බෙලා තියෙන්නේ. දැන් ලංකාවේ එක්කෙනෙක් හම්බුණා චීන දෙන්නෙක් තුන් දෙනෙක් ඉතාමත් පොඩි ප්‍රමාණයක්. දැන් ඇත්තටම 1.54 බිලියන් 1.5 මිලියන් ඉන්ෆෙක්ටඩ්. ඒ වුණාට අපිට අර වගේව හම්බෙලා තියෙන ඉතාමත් ඇඟිල්ලෙන් අතෙන් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි. හරි ડોක්ටර් thank you very much. ડોක්ටර් මේ වෛරස් එකක් මැනුෆැක්චර් කරන්න පුළුවන්ද? මැනුෆැක්චර් කරන්න පුළුවන්. මෙහෙම වෛරස් එකක් මැනුෆැක්චර් කරන්න බෑ. එතකොට ජීවයක් එතකොට ඉතින් ඩාවින්ට ගෙදර යන්න වෙනවා. දෙයිහාම්දුරන්ටත් බිමට බැහැලා කොහෙට හරි වෙන්න වෙනවා. ඒ නිසා වෛරස් එකක් sorry මම එහෙම කිව්වට වෛරස් එකක් මැනුෆැක්චර් කරන්න බෑ. නමුත් තියෙන වෛරස් එකක වෙනස්කම් කරන්න පුළුවන්. මම කියන්නේ මේ වෛරස් එකක virulence ඒ කියන්නේ weapons ප්‍රමාණය වැඩි කරන්න එක එක replications කරන්න පුළුවන්. නමුත් වෛරස් එක හදන්න බෑ. We can convert that into a biological weapon. Now මේ එක ප්‍රශ්නයි අහන්නේ ඒක සුළුෙන් මට උත්තර දෙන්න. මේ පෙරුම් කායන් වලින් කිසි ප්‍රයෝජනයක් නැද්ද? මං හිතන්නේ දැන් අපි ඔය දැන් සබ්ස්ටන්ස් එකක් ක්ලීන් කරන්න දැන් මේ මේසේ හරි මොකක් හරි මේක ක්ලීන් කරන්න මම යූස් කරනවානේ මේ එක එක වර්ගයේ ඔය මේ ලයිසෝල් අනම්මන ඒ වගේ පෙරුම් කාය කියලා කියන්නේ අපි හොඳටම දන්නවා පෙරුම් කාය කහ ඒ වගේ ගොඩ දේවල් ඔය බැක්ටීරියා වෛරසස් වගේ ඒවා මරනවා. නමුත් එකම ප්‍රොබ්ලම් එක ඒක බඩට අරගෙන බඩෙන් ඒක බ්ලඩ් වලට ගිහිල්ලා බ්ලඩ් වලින් ඒක සෙල් එකකට ගිහිල්ලා සෛලයක් ඇතුලේ තියෙන වෛරස් එකක් මරයිද කියලා මම දන්නේ නැහැ. මොකද ඒක වෙන්න තියෙන chance එක හරි අඩුයි. මොකද පෙරුම් කාය කියන්නේ ගහකින් ගත්ත substance එක. ඒව නැනෝමීටර් 400ට 500 600කට වඩා වැඩි. එතකොට ශෛලයක් ඇතුළට යන්න හැකියාවක් ඒවට නැහැ. ඒක නිසාම තමයි ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන පොඩ දේවල් ගැන අපිට තියෙන එකම ප්‍රොබ්ලම් එක ඒවා පෙනට්‍රේට් වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට අපි ගන්න බෙහෙත් හදලා තියෙන්නේ රිෆයින් කරලා. ඒක අල්ටිමේට් මොලිකියුල් එක තව සෛලයක් ඇතුළට යන්න පුළුවන් විදිහට හදලා තමයි ඒක තියෙන්නේ. ඒක නිසා තමයි ෆැක්ටරි එකක අවුරුදු ගාණක් ඒවා හදන්නේ. එහෙම නැත්නම් ඒවත් ගස් වලින් ගත්ත දේවල් තමයි. ඒවත් ඔය නේචර් එකෙන් ගන්න දේවල් රිෆයින් කරලා තමයි ඔය ටැබ්ලට්ස් හදලා තියෙන්නේ. නමුත් ඒක වෙනස ඒවා blood වල ඉඳලා සෛලයක් සෙල් එකක් ඇතුළට they can actually be transmitted from one place to other place through a biological membrane. දැන් ඔය තියෙන problem එකම තමයි තව එකක් ඔය ආයුර්වේද මෙඩිසින් වල මම දැකලා තියෙනවා ඉස්සර ඉඳලා ඒව ගත්තම ඔය මොලිකියුල්ස් ලොකු නිසා අන්තිමට කොහෙන් හරි ඕක පෙරිලා යන්න එපයි. නමුත්
කිඩ්නි එකෙන් පෙරෙන්නේ නැහැ. කිඩ්නි එකේ තියෙන glomerular filtration membrane එකේ ෆිල්ටර් වෙන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකට පොඩි ඒවාට විතරයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ ආයුර්වේද බෙහෙත් ගොඩ කල් ගන්න අයට කිඩ්නි ෆේලියර්. ඒ කිඩ්නි ෆේලියර් එන්න ඔන්න ඔය ප්‍රශ්නේ. ડોක්ටර් මටත් ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් අපි කොත්තමල්ලි ඉඟුරු වෙනිවැල් ගැට අදිත්තක සුදුළු වුණු ඒවෙන් මොකක්ද මේකට තියෙන මම ආයතන ඉස්සර කිව්වා වගේ දැන් ඒක අපි ශරීරයට බිව්වම ඒක අපි බිව්වම එහෙම නැත්නම් ආස්වාස කරාම ඔගේ තුම ඒකේ අර සර්ෆස් එකක ඒ කියන්නේ අපිට ගොඩාක් ඔය ආස්වාස කරන එක ගැන මගේ විශ්වාසයක් තියෙනවා. මොකද ඒක ඔක්කොම ජීවාණු හරිත කරන ද්‍රව්‍යනේ ඔය කියන්නේ ඔය හැම එකම කරන්නේ. ඉතින් ඕක බ්‍රොන්කියෝල්ස් එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රාස්වාස මාර්ගයේ ඕක තැම්පත් වෙනකොට ඒ හිමාලය එතකොට ඒ එතන තියෙන වෛරස් එක ඇතුළට යන්න ඉස්සෙල්ලා විනාශ වෙනවා. නමුත් ඒක ඔය මම කිව්වා අර angiotensin converting enzyme 2 receptor එකක් ලොක් එකක් හරහා ඇතුළට ගියොත් නම් ඔය කොත්තමල්ලි වලටවත් සුදු වලටවත් ඇතුළට යන්න බෑ. නමුත් ඇතුළට යන්න ඉස්සෙල්ලා විනාශ වීමක් තියෙනවා. ඒක හරි. දැන් ඒක අපි හැමදාම බිව්වොත් වැරදිද? මමත් බොනවා. මට චමිලා ඉන්න දෙන්න හැමදාම පොන. thank you doctor. ડોક્ટર මේ ෆ්ලූ ෂොට් එක අරගෙන නියුමෝනියා ෂොට් අත්තුත් ඒක හැදෙන chances අඩුයිද කොහොමද ඒක? ෆ්ලූ ෂොට් එක අරගෙන ඉමීඩියට්ලි නියුමෝනියා ෂොට් එක ගන්න බෑ. නෑ මම අරගෙන තියෙන ඇයින්ට. එක පාරට ගන්න බෑ සතියකවත් ගැප් එකක් දෙන්න. මොකද අර ෆ්ලූ ෂොට් එක ගත්තම ඒක ඇවිල්ලා ඇටෙනුවේටඩ් වෛරස් එකක්. ඒ වෛරස් එක බාගෙට මරපු වෛරස් එකක් ඕගලන්ට දෙන්නේ. ඉතින් ඒක ශරීරය තුල ප්‍රතිජීවය ඇති කරන කාලෙට ඇඟේ තියෙන සාමාන්‍ය ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ සාමාන්‍ය ප්‍රතිශක්තිය අඩු වෙච්ච වෙලාවට නියුමෝනියා එකත් ඒ වගේම බැක්ටීරියා නියුමොකොකල් බැක්ටීරියා එකේ මැරිච්ච බාගෙට මැරිච්ච බැක්ටීරියා එකක් තමයි ඉන්ජෙක්ට් කරන්නේ. ඒක බෑ. ඇත්තටම නියුමෝනියා එකක් හදන්න දෙන chance එක වැඩි වෙනවා. මොකද ප්‍රතිශක්තිය නෙමෙයි. ඒ නිසා ගන්නකොට ඒව අතර ගැප් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම දෙන්න බෑ කියලා වැක්සින් වර්ග කීපයක් තියෙනවා. ඒක දොස්තරලා දැනගන්න ඕන දෙයක්. සමහර වැක්සින්ස් එක දිගට දෙන්න එකපාරට දෙන්න බෑ. නෑ මම හිතුවේ මේ ඩිලිනා ඇහුවේ කියන්නේ මාස 6කට අවුරුද්දට ඉස්සෙල්ලා මේ වැක්සින්ස් අරන් තිබුණා නම් ඒකේ මොන හරි තියනවාද කියලා මේ අනිවාර්යයෙන්ම ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. අවුරුදු 65 වගේ පෙන්නට පස්සේ තියෙන වැක්සින් જાති ඔක්කොම ගන්න දොස්තර බල කරනවා. ડોක්ටර් මේ අපේ මේ සිස්ටර් මේ මොකක්ද ඒකට කියන්නේ? මේ වයසකයට ගහන ඉන්ජෙක්ෂන් නීල් එකට මේක ගහලා නැහැ. හැම අවුරුද්දම මෙයා ඒක ගහ ගන්නවා. නමුත් මේ සැරේ කරගත්තේ නැහැ. නමුත් දැන් කල් වැඩිද ඒ නීල් එක ගන්න? මොන වැක්සින් එක ගැනද කියන්නේ? නියුමොකොකල් වැක්සින් එකද වැරිසෙල්ලා එකද? ડોක්ටර් අවුරුද්දකට සැරයක් ගන්නේ ෆ්ලූ වැක්සින්. ෆ්ලූ එක. නෑ දැන් කට්ටියට මම කියන්නේ දැන් ෆ්ලූ වැක්සින් එක ගන්න කාලේ මොකද දැන් අපි ස්ප්‍රින්ග් ෆ්ලූ වැක්සින් එක රිලීස් කරා ගිය මාසේ. දැන් ඔක්කොම ડોක්ටර්ස් ළඟ තියෙන අලුත් ෆ්ලූ වැක්සින් එක ගන්න දැන් ඕනේ. දැන් තමයි හරි කාලේ. එකක් තියෙනවානේ ඔය වැක්සින් එක දෙපාරක් රිලීස් කරනවා අවුරුද්දට. එකක් for the spring, the other one is for the fall. ස්ප්‍රින්ග් එක රිලීස් කරේ මෙයාගදී. කොහොමද ෆ්ලූ වැක්සින් එක ගන්න එකෙන් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා කියනවා. ප්‍රොටෙක්ෂන් එකක් කියන්නේ again දැන් අනිත් එක තමයි ඔය වැක්සින් එකක් හදන එකේ මම එක ප්‍රශ්න කිව්වනේ. තව ප්‍රශ්නයක් තමයි වැක්සින් එකක් හදනකොට දැන් කොරෝනා වැක්සින් එක නම් කොරෝනා වෛරස් එක නම් ඕක කොහොමද මියුටේට් වෙන්නේ? මියුටේෂන් කියලා කියන්නේ ඕක කොහොමද වෙනස් වෙන්නේ කියලා අධ්‍යයනය කරන්නේ. අධ්‍යයනය කරලා හදන වැක්සින් එක අදුම ගානේ අවුරුද්දක් ඇතුළත වෙනස් වෙනවා. හැම ක්‍රමයකටම අදාළ වැක්සින් එකක් වෙනවා. දැන් අපි හිතමු ඔයාට අද දෙන වැක්සින් එක කොරෝනා වැක්සින් එකක් හැදුවා කියලා කවුරු හරි කෙනෙක් ඒගොල්ලෝ ඊළඟ මියුටේෂන් එකට හරියන විදියට ඒ වැක්සින් එක හැදුවේ නැත්නම් තව මාසෙකින් ඔයාට කිසිම ප්‍රතිශක්තියක් නැහැ. ඒක නිසා තමයි මේ ෆ්ලූ වැක්සින් එක ගොඩාක් ඉන්වෙස්ටිගේට් කරලා හදන වැක්සින් එකක්. ඒක හදලා තියෙන්නේ අද ඉඳලා ඊළඟ ෆෝල් එක වෙනකම් අපි උපකල්පනය කරන
හැම වෙනස් වීමකටම හරියන විදියට තමයි මේ flu vaccine එක හදන්නේ. fall එකේ හදන එක fall එකේ ඉඳලා ඊළඟ spring වෙනකම් වෙනස් වෙන හැම mutation එකක්ම වගේ cover කරන්න ගැන හිතලා තමයි මේ virus මේ vaccine එක හදන්නේ. හැබැයි problem එකක් තියෙනවා. ඔය කොච්චර cover කරන්න කියලා හැදුවත් සමහර වෙලාවට අර mutation එක වෙනස් වෙලා ලෙඩේ හැදෙන්න පුළුවන්. ඒකනේ අර සමහර අය කියන්නේ අයියානේ මම vaccine එකක් අරගෙන මට ලෙඩ වුණේ කියලා. ඒකට reason එක අර mutation එක අර vaccine එකකින් ඒක ඉතින් ඒක කරන්න පුළුවන් දෙයියොන්ට විතරයි. ඒ කියන්නේ එච්චරට අමාරු. දැන් අවුරුද්දක් ඇතුලේ තියෙන හැම එකක්ම උපකල්පනය කරලා හරියන වැක්සින් එකක් හදන්න. නැත්තම් ඔය කොරෝනා වැක්සින් එක කියලා ඔය ඉන්ජෙක්ට් කරාට වැඩක් නැහැ. මොකද ඒකේ අර ඒකේ ගොඩාක් සෙක්ෂන් සබ්සෙක්ෂන්ස් තියෙනවා වැක්සින් එකක. ඊළඟට මාස 5ක් 6ක්වත් කවර් වෙන්න ඕන. අලුතෙන් වෙන වෙනස්. මම හිතනවා ඒකට උත්තරේ තේරෙන්නේ නැති කියලා. thank you yeah තේරුණා. එතකොට ડોක්ටර් දැන් ඔය ස්ප්‍රින් එක දැන් ෆාමසිස් වල තියෙනවද? ස්ප්‍රින් වැක්සින් එක ෆාමසිස් ක්ලිනික්ස් වල තියෙනවා. දැන් අපි දෙන්න පටන් ගත්තා ගිය සතියේ. PCR ටෙස්ට් එක දැන් ලංකාවේ කරන ටෙස්ට් එකේ ටෙස්ට් රිසල්ට් එක ඔව් එයාලා 24 hours වගෙන් රිලීස් කරනවා. ඒක පුළුවන්ද? ඔව් PCR ටෙස්ට් එකක් කරලා සමහර ටෙස්ට් එක පැයක් විනාඩි 15 විනාඩි 45ක් ඇතුළත දෙන්න පුළුවන් රිපෝට්. සමහර ටෙස්ට් කියනවා you have to have at least 2 days. දැන් ඔය රිපෝටින් ඩිලේ එක ඔය 1 week රිපෝටින් ඩිලේ එකක් එන්නේ මෙහෙ සතියක ඩිලේ එකක් එන්නේ. ඒක ටෙස්ට් එක තියෙන ඩිලේ එකක් නෙමෙයි. ටෙස්ට් එක වැඩිම ඩිලේ වෙන ටෙස්ට් එක දවස් 2යි. අඩුවෙන්ම කරන්න පුළුවන් ටෙස්ට් එක මම හිතන්නේ විනාඩි 45. නමුත් ප්‍රොබ්ලම් එක තියෙන්නේ ඒක රීචෙක් කරලා ඒක කන්ෆර්ම් කරලා ස්පෙෂලිස්ට් කෙනෙක් සිග්නේචර් එකක් දාලා ඒ ඔක්කොම කරාට පස්සේ තමයි ටෙස්ට් එකේ රිපෝට් එක එන්නේ. ડોක්ටර් මේක මේ ලෙඩේට ඉමුන් සිස්ටම් එක බිල්ඩ් කරන්න වයිටමින්ස් මොන හරි ගන්න පුළුවන්ද? මම නම් ඇත්තටම එච්චර විටමින්ස් ගැන මේ කාටවත් අවවාද කරන කෙනෙක් නෙවෙයි. මම හිතන විදියට විටමින් D3 ඔය මගේ පේෂන්ට්ස්ලා ඉන්න අය දන්නවා. මම හිතන විදියට විටමින් D3 and B12 ඒකත් lack of vitamin B12 එකක් තියෙනවා නම් B12 අර අනිත් විටමින්ස් වල එහෙම ලොකුවට ඉමුන් කන්ඩිෂන් එකක් කරන්න. විටමින් C ඉමුන් සිස්ටම් එක වර්ධනය කරන්න අවශ්‍ය සාධකයක්. නමුත් ඒකෙන් කරන්නේ acute immunity එකක් වර්ධනය කරන එක විතරයි. long term immunity එකක් වාට දෙන්නේ නැහැ. Okay, thank you doctor. Do you think they're doing a good job in Sri Lanka? Yes, in a way. Maybe I'm politically biased, but yes, I do think they are doing a certain level of job. Because Sri Lanka is like, when you look at a country, you should not look at just the population or the size of the country. It's the density of the population. Sri Lanka has a huge density of population. Now, any country which has a huge density of population, if they are controlling the viruses to this level, they are definitely doing a good job. Yeah. Boric acid immunity එක කරනවද? මොකද්ද මට ඇහුන්නේ? Folic acid වලින් folic acid වලින් immunity එකේ cascade එකට ඒ process එකට folic acid වල බලපෑමක් නැහැ. Vitamin C has a acute immunity build up eකට බලපෑමක් තියෙනවා. Vitamin but not D for chronic immunity. What about vitamin D? Vitamin D is always good, not because of the immunity, but vitamin D3 is something that everybody should take. Yeah. It has a multiple effects on the body, including cardiovascular, bone health, the skin. It has effect on renal functions. It is the magic vitamin that I recommend to everybody. D3. Yeah. Doctor, I think, I mean, we should try to keep ourselves healthy by having a good diet and exercise. I suppose you would recommend that is exactly what we should be doing. And taking your medication, don't stop medication.
just continue. Right now මං හිතන්නේ මේකේ ගොඩ හානි වෙලා තියෙන one of the biggest problem is patients did not come to emergency departments. I was actually sitting in emergency that was early May with no single person coming into the department, which was kind of boring and which was kind of unusual, and I kind of had an uneasy feeling because I knew that there are heart attacks happening in the society. Now we see lots of people are coming to the emergency, lots right now with neglected problem. Some didn't have medication, some could not get their blood pressure checked, some had strokes and stayed at home, some had heart attacks and stayed at home. I think that has done a bigger impact on the society than coronavirus itself. හොඳයි කිව්වනේ. වැඩක් වෙන්නේ කොත්තමල්ලි surface to surface transmission එකවත් අඩු වෙන්නේ නේද? අපේ තාම බිව්වට කමක් නැද්ද? ඉතින් කිඩ්නිස් liver වලට effect වෙන්නේ නැද්ද ඒවා? කොත්තම දැන් ඔය වෙලා තියෙන ඔය කොත්තමල්ලි වලින් absorb වෙන්න පුළුවන් දෙයක් ඇති. මම දන්නේ නැහැ දැන් පොඩි කාලේ අපිට flu එක වගේ හැදුනම කොත්තමල්ලි වලින් අපිට අඩු වෙනවනේ. ඒ කියන්නේ අපේ ශරීරයට absorb වෙන ප්‍රමාණිකුත් ඇති. හැබැයි ගොඩාක් ශාක වලින් ගන්න දේවල් absorb වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ theoretically. ඔයා බැලුවොත් සෛලයක් ඇතුළට යන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඒව ලොකුයි. ඒකයි ප්‍රශ්නේ. ඒ උනාට කොත්තමල්ලි වගේ ඒවා මන් දන්නේ නැහැ. උණක් වගේ ගත්තම ඉතින් අපි කොත්තමල්ලි බිවම උණ අඩු වෙනවනේ. ඉතින් මොකක් හරි දෙයක් ඇති. ඒක absorption එකකුත් ඇති. ඒක එකපාරට නෑ කියලා කියන්න මම කැමති නෑ. මොකක්ද? ginger garlic වගේ දේවල් හැමදාම ගන්න එක හොඳද? මං හිතන්නේ වරදක් නෑ. දැන් අවුරුදු දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ ginger garlic වගේ ඒවා ශරීරයේ ඇතුළට ගියොත් දැන් අපි හිතමු සමහර සාකෂාර තියෙනවා ඔය වකුගඩු රෝගීන්ට ඇදුණාම ඒගොල්ලෝ ඔය පෝස්ට්මෝටම් කරනකොට ඔය ග්ලොමරුලර් ෆිල්ට්‍රේෂන් ඒ කියන්නේ ෆිල්ටර්ස් වල තැම්පත් වෙලා තියෙනවා සමහර සාකෂාර. දැන් ඒවා අපි normally කන දේවල් නෙවෙයි. ඒවා ශරීරයට ඇතුළට යන්න පුළුවන් විදියට ජීර්ණය වෙලා ඇතුළට යන ද්‍රව්‍ය. දැන් අපි කන කෑම වලින් ප්‍රමාණයක් ශරීරය ඇතුළට යනවනේ. ඒ වගේ ශරීරය ඇතුළට යන්න පුළුවන් ප්‍රමාණය නමුත් ඒවා කිඩ්නි එකෙන් ෆිල්ටර් වෙන්න බැරි සයිස් එකේ ලොකු ඒවා. ඒක නිසා ඕකට හරියටරයක්වත් වැරදිුත් එකක් නැහැ. කවුරුත් ඕකට හරියට රිසර්ච් එකක් කළා නැහැ. හැබැයි අපි දන්නවා සමහර වකුගඩු රෝගීන්ගේ bigger particles අර පෙනේරවල හිර වෙලා තියෙනවා කියලා පෝස්ට්මෝටම් වල කියනවා. Okay, thanks. ડોක්ටර් ඉතින් අපේ කෑමත් එක්ක හැමදාම අපි කොත්තමල්ලි දුරු අපේ ආහාරයට ගන්නවනේ නේ. ඔව්. ඒව දැම්මේ නැතුණාම රහත් නෑනේ. රහත් නෑනේ. ඔටෝමැටිකලි අපිට ඒවා හම්බ වෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මේ ඉරේලියෙන් ගන්න විටමින් D වලට අමතරව සප්ලිමන්ට් විටමින් D ගත්ත කියලා ගැටලුවක් නැද්ද? විටමින් D කියන්නේ හයිපර්විටමිනෝසිස් එන්නේ නැති විටමින් එකක්. සමහර විටමින් වල තියෙනවා දැන් විටමින් C විටමින් D විටමින් වැඩි වුණා කියලා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නමුත් සමහර විටමින් තියෙනවා විටමින් වැඩි වුණාම ඒක ලෙඩක් බවට පත් වෙනවා. ඒක නිසා විටමින් D කොච්චර ගත්තත් හයිපර්විටමිනෝසිස් එකක් විටමින් D වල නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. අපතේ යාමක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් නැහැ. විටමින් A and D වැඩියෙන් ගත්තම එක කිඩ්නි එකෙන් ෆ්ලෂ් වෙලා යන්නේ නැහනේ. විටමින් A and D කියන්නේ වෙනම එකක්. විටමින් D3 කියන්නේ තව එකක්. විටමින් A and D වල තියෙන්නේ D2. ඒක ශරීරයට අවශ්‍ය කියන එක මතක. ඒක අපි D2 නැත්නම් D1 නැත්නම් D2. D3 එක තමයි අපිට ඕනේ. ඒක කොච්චර මිලිග්‍රෑම්ස් ගන්න ඕනේද දවසකට? ඒකේ සාමාන්‍යයෙන් 1000 මිලිග්‍රෑම්ස් 1000 ඉන්ටර්නැෂනල් යුනිට්ස්. ඒකට මිලිග්‍රෑම්ස් කියන්නේ ඉන්ටර්නැෂනල් යුනිට්ස්. Yeah. Okay.
ඉතින් ડોක්ටර් කිව්වේ ගන්න කියලා B12 එකයි D3 එකයිනේ. D3 එකයි B12 එක ගන්න ඉස්සෙල්ලා B12 ටෙස්ට් එකක් කරන්න. දැන් ඔය මගේ patients ලගේ හැමෝගෙම B12 එකක් මම බලනවා. ඔව් B12 එක වැඩි වුණොත් ප්‍රශ්නයක් ඒකයි. ඒක නිසා ඒකේ hypervitaminosis එකක් තියෙනවා. ඒක නිසා B12 ගන්න ඕනේ අඩු නම් විතරයි. වෙන කොරෝනා වෛරස් ප්‍රශ්න නැද්ද දැන්? විටමින් වලටත් ගියා දැන් ඊට පස්සේ කොත්තමල්ලි වලට ගියා. Thank you doctor. You're welcome. ඉස්සරහට අපිට අවශ්‍ය වුණාම අවශ්‍යතාවය තියෙනවා කියන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. Very informative.